ප්‍රිය පුතේ අද අපි කරන්නේ පහේ ගණිත පෙළ පොතේ 4 සහ 31 කියන පාඩම. මේ 4 සහ 31 කියන පාඩම ඇත්තටම මේ මාතෘකාව තමයි සංඛ්‍යා රටා කියන පාඩම. එතකොට සංඛ්‍යා රටා පාඩමේ අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි 4 වෙනි පාඩම, අනිත් එක තමයි 31 වෙනි පාඩම. මම මේක කොටස් දෙකකට බෙදා ගන්න මොකද මේ ඔයගොල්ලන්ට තේරුම් ගැනීමේ පහසුවක් මේක අපිට විභාගයට උත්තර දෙනකොටත් මේ 4 සහ 31 කියන පාඩම් දෙකෙන්ම ප්‍රශ්න සමහරට එකවර විභාගයට ලැබෙනවා. එතකොට අපි බලමු මේකේ සාමාන්‍ය සංඛ්‍යා රටා පාඩමේ අපි උදාහරණයක් ආශ්‍රයෙන්ම පැහැදිලි කරගන්න එක ලේසි. ඉතින් අපි මේකෙදි සාමාන්‍යයෙන් පොඩි සංඛ්‍යා රටාවක් මම මෙතන ලියන්න. 2 4 6 8 සරල සංඛ්‍යා රටාවක්. මේක ඇත්තටම මේ සංඛ්‍යා රටාව බොහෝ දුරට ගොඩක් අය දන්නවා. එතකොට 2 4 6 8 කියන සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යාව මොකක්ද කියලා. ඇත්තට මේක දෙකෙන් දෙක එකතු වෙවි ගිහිල්ලා තියෙන සංඛ්‍යා රටාවක්. එතකොට දෙකට දෙකක් එකතු වුණාම 4යි, 4ට දෙකක් 6යි, 6ට දෙකක් 8යි. එහෙනම් 8ට දෙකක් එකතු වුණාම 10යි. මෙන්න මේක තමයි උත්තරේ හැටියට එන්නේ. එතකොට ඇත්තට මේකේ වෙලා තියෙන්නේ ඊන සංඛ්‍යාවට දෙකක් එකතු වෙමින් ඉන්නවා. මම මේක කියනවා මේ දෙකක් ගන්නවා. දෙකක් එකතු වීමෙන් මේ සංඛ්‍යා රටාව හැදිලා තියෙනවා. දෙකක් එකතු වීම. හරි. ඊට පස්සේ මම තව සංඛ්‍යා රටාවක් ගන්නවා මෙතන 3ක් එකතු වීමෙන් හැදෙන සංඛ්‍යා රටාව. දැන් අපිට මේක සංඛ්‍යා රටාවේ මුල් අංකේ ඊටම වැදගත්කමක් නැහැ. සාමාන්‍ය අපි ගන්න පුළුවන් මෙහෙම මුල් අංකය ගන්න අපි 7 කියලා. 7ට 3ක් එකතු වුණාම 10යි. 10ට 3ක් එකතු වුණාම 13යි. 13ට 3ක් එකතු වුණාම 16යි. එහෙනම් 16ට 3ක් එකතු වුණාම කීයද කියලා මෙතන අහන්න පුළුවන්. එහෙනම් 16ට 3ක් එකතු වුණාම 19යි මේකේ උත්තරේ වෙන්නේ. දැන් මම මේ උදාහරණ කීපයක් ගන්න මම පාඩමට ඊට පස්සේ සම්බන්ධ වෙනවා මේ උදාහරණ මාර්ගයෙන්. ඊට පස්සේ අපි බලමු 4ක් එකතු වෙන සංඛ්‍යා රටාව. 4න් 4 එකතු වෙවි යන සංඛ්‍යා රටාව. මම ගන්න මුල් අංකේ 10යි කියලා. 10යි 4යි 14යි. 14ට 4ක් එකතු වුණාම 18යි. 18ට 4ක් එකතු වුණාම 22යි. එහෙනම් උත්තරේ 22 අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ සංඛ්‍යා රටාව දෙක එකතු වෙලා යන සංඛ්‍යා රටාවක්, මේක 3 3 එකතු වෙලා යන සංඛ්‍යා රටාවක්, මේක 4 4 එකතු වෙලා යන සංඛ්‍යා රටාවක්. අපි ගමු 5ක් එකතු වෙන සංඛ්‍යා රටාවක්. 5ක් එකතු වෙන සංඛ්‍යා රටාවක් අපි ගන්න මේ විදිහට මෙතන ගන්නවා අපිට ඕන අංකයක් ගන්න පුළුවන්. අපි ගමු 4 4යි 5යි 9යි. 4ට 5ක් එකතු වුණාම 9යි. 9ට 5ක් එකතු වුණාම 14යි. 14ට 5ක් එකතු වුණාම 19යි. එහෙනම් මෙතන අංකය අපේ ඉන්නම 19ට 5ක් එකතු වුණාම 24යි. ඔන්න ඔය විදිහට. දැන් මේ සරල සංඛ්‍යා රටා කීපයක් තමයි ඉදිරිපත් කරේ. එතකොට මේ සංඛ්‍යා රටාවේ මේ සංඛ්‍යා දෙකක් අතර වෙනස 2. මේ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා දෙකක් අතර වෙනස 3. මේ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා දෙකක් අතර වෙනස 4. මේ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා දෙකක් අතර වෙනස 5. එතකොට මේ වෙනසට අපි නමක් කියනවා. ඒ නම තමයි මම මාතෘකාවම ගන්න. නම තමයි පොදු අන්තර. එකට කියනවා අපි පොදු අන්තරය කියලා කියනවා. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පළවෙනි සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 2. ඊළඟ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 3. ඊළඟ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 4. මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 5. එහෙනම් මේ සංඛ්‍යා වැඩි වෙවි යන්නේ එකතු වෙවි යන්නේ 4න් 4ට, මේක 5න් 5ට, මේක 3ක් එකතු වෙනවා, මේක 2ක් වෙනවා. ඒකට කියනවා අපි පොදු අන්තරය කියලා. ඇත්තටම 4 වෙනි පාඩම තමයි මේ කොටස. මේ පැත්ත 4 වෙනි පාඩම. මම මේ පැත්තට යනවා. මේක 31 වෙනි පාඩම හැටියට මට ගන්න පුළුවන්. මේකේ පොදු අන්තරය නෙමෙයි කියන්නේ අතර වෙනසට අපි කියනවා පොදු අනුපාතය කියලා. පොදු අනුපාතය. පොදු අනුපාතය කියලා කියනවා. මේක ඇත්තටම
31 වෙනි පාඩම මේක 4 වෙනි පාඩම. ඇත්තට මේක සමගාමීව මම මේක දීලා ගන්නම්. මෙතෙන්දී මේ පොදු අන්තරය කියන එකේදී දෙකක් එකතු වෙනවා. ඇත්තට මෙතෙන්දී වෙන්නේ දෙකෙන් වැඩි වෙන්නේ. අදින් දෙකෙන් වැඩි වෙන්නේ. ඒක දෙකෙන් වැඩි කර කර තමයි අපිට යන්න තියෙන්නේ. එහෙනම් අපි ගමු මුල් සංඛ්‍යාව 6 කියලා. 6 දෙකෙන් වැඩි වුණාම 12. 12 දෙකෙන් වැඩි වුණාම 24. 24 දෙකෙන් වැඩි වුණාම 48. එහෙනම් මෙතෙන් දෙන අංකය අපි. එහෙනම් 48 දෙකෙන් වැඩි වුණාම 90. ඔන්න පොදු අන්තරයේ සංඛ්‍යා රටාවකට යොදා ගන්න හැටි. මම මේ පැත්තේ තියෙන ඉලක්කමයි ගන්නෙ. රටාව වෙනස් වෙනවා. බලමු 3න් වැඩි වෙන සංඛ්‍යා රටාව. 3න් වැඩි වෙන සංඛ්‍යා රටාව. අපිට මුලින් ගන්න පුළුවන් 4 කියලා. මුල් අංකේ වක්‍රයකට ගන්න පුළුවන් 4 කියලා. එහෙනම් 4 වැඩි වෙනවා 3න් 12. 12 වැඩි වෙනවා 3න් 36. 36 වැඩි වෙනවා 3න් 108යි. එහෙනම් 108 3න් වැඩි වෙලා තමයි උත්තරේ කීයද? 324 වෙනවා. කට වැඩේවි හදා ගන්න ඕනේ බැරි නෑ. 324. එන්න උත්තරේ. ඊට පස්සේ ගමු අපි 4න් වැඩි වෙන සංඛ්‍යා රටාව. 4න් වැඩි වෙන සංඛ්‍යා රටාව. අපිට 4න් වැඩි වෙන එකේදී ගන්න පුළුවන්. අපි ගමු 3 කියන 3න් පටන් ගන්න එක. 3 වරක් 4 12. 3 වරක් 4 12. 12 වරක් 4 48. 12 වරක් 4 48. 48 වරක් 4. 48 වරක් 4 192. එහෙනම් 192 වැඩි වෙලා මෙතෙන් උත්තරය යනවා. අපි කටුවට හදන්න පුළුවන් 192 4න් වැඩි වෙනවා. 4 වරක් 2 8යි. 4 වරක් 9 36යි. 36න් 6 දානවා 3ක් ඉතිරි. 4 වරක් 4යි 3යි 7යි. 768 මෙතන. 7 බලමු 4 වරක් 8යි. 4 වරක් 9 36යි. 36න් 6 දානවා 3ක් 4ක් 4යි 7යි. මේ කටුවටක් කරලා ඉස්සරහට. ඊට පස්සේ අපි බලමු 5න් වැඩි වෙන සංඛ්‍යා රටාව. 5න් වැඩි වෙන සංඛ්‍යා රටාව ගත්තම අපිට ඒකෙත් මුල් සංඛ්‍යාව අපි ගමු 2 කියලා. 2 5න් වැඩි වුණාම 10යි. 10 5න් වැඩි වුණාම 50. 50 5න් වැඩි වුණාම 250. මෙතන උත්තරය අහන්න. 250 5න් වැඩි වුණාම 1200. ඇත්තටම උත්තරේ ගන්න කටුවඩක් කරලා අපිට උත්තරේ ගන්න වෙනවා. ඒවට වැදගත් වෙන්නේ අපිට මේ රටාව හඳුනා ගන්න. දැන් බලන්න මේ පොදු අනුපාතය කියන පැත්තේ තියෙන්නේ මේ සංඛ්‍යාව දෙකෙන් වැඩි යනවා. මේක 3න් වැඩි වෙනවා. මේක 4න් වැඩි වෙනවා. මේක 5න් වැඩි වෙනවා. ඇත්තටම මේ කොටස 2 සිට 5 දක්වා තමයි පෙළ පොතේ තියෙන්නේ වැඩි කිරීම. එකතු කිරීම කියන 2 ඉඳන් 9 දක්වා. ඒක මෙතන 6ක් එකතු වෙන සංඛ්‍යා, 7ක් එකතු වෙන සංඛ්‍යා, 8ක් එකතු වෙනවා, 9ක් එකතු වෙනවා දෙන්න පුළුවන්. එතකොට මේක තමයි සංඛ්‍යා රටාවක සංකල්පය. ඔයගොල්ලන්ට තියෙන සංඛ්‍යා රටා රාශියක් තියෙනවා. දෙකයි තියෙන වලට දීලා මොකද පොදු අන්තරයයි පොදු අනුපාතයයි තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. හරි. අපි බලමු එහෙනම් මේ සංඛ්‍යා රටාව දැන් මම ගොඩක් මකන්න මේ ඉඳ ගන්නව නිසා මේ විදිහට දැන් බලන්න මේ දෙපැත්තෙන් මම කරන්න. මේ පැත්තේ මම ගත්තේ පොදු අන්තරයෙන්. දැන් මේ විදිහට දෙන්න පුළුවන්. මේ කොටසම මේ විදිහට දෙන්න පුළුවන්. දැන් මේක දෙනවා මෙහෙම. 2 4 6 8 10. දැන් මෙතෙන් දෙන එක තමයි හොයන්න කියන්නේ. එතකොට මේකේ දැන් මේ සංඛ්‍යා රටාව තමයි මම මේ කොටුව ඇතුලේ දීලා තියෙන්නේ. ඒකකොට මේක මෙහෙම දුන්නාම ලේසි වගේ දැනෙනවා. මේක ටිකක් අමාරු වගේ අපිට හිතෙනවා. නමුත් මේක තියෙන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙන සංඛ්‍යා රටාව. දැන් බලන්න මෙතන 2 4 6 8 10.
නේද? එහෙනම් මෙතෙන් දෙන්නේ මොකක්ද? බිංදුව එන්න ඕනේ. බිංදුවට දෙකක් තුන දෙකයි, දෙකට දෙකක් හතරයි, හතර දෙකක් හයයි, හය දෙකක් හතයි, හතර දෙකක් 10යි. එතකොට මේ සංඛ්‍යාවට පොදු අන්තරයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ තව මේක ත්‍රිකෝණයකට වගේ එකට දාලා දෙන්න අපිට පුළුවන් මෙහෙම. මෙතන දෙනවා 7 10 13 16 19. බලන්න මේ සංඛ්‍යා රටාව ගන්න මම මේ ත්‍රිකෝණ ඇතුළට දැම්මා. බලන්න 7 10 13 16 19 වෙන මෙතෙන් දෙන්නේ 22. තුනෙන් තුනට යන සංඛ්‍යා රටාවක් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඉතින් එනවා. එතකොට මේවා ජ්‍යාමිතික හැඩාස්සෙත් දෙන්න පුළුවන්. හොඳයි. ඒක මේ පැත්තෙන් ගත්තම මේ පැත්තේ වුණ පොදු අනුපාතෙන් දෙන්න මෙහෙම මෙහෙම එක දෙන්නත් පුළුවන් නේ. මෙහෙම මේකට සංඛ්‍යා රටාව දෙන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යා රටාව දෙන්නත් පුළුවන්. නැත්නම් වෙන එකක් දෙන්න පුළුවන්. මෙහෙම. එක්වරක් දෙකෙන් වැඩි වෙලා යන සංඛ්‍යා රටාව. එක දෙකෙන් වෙනවා 2යි, දෙක දෙකෙන් වෙනවා 4යි, 4 දෙකෙන් වෙනවා 8යි, 8 දෙකෙන් වෙනවා 16යි, 16 දෙකෙන් වැඩි වුණාම 32යි, 32 දෙකෙන් වැඩි වුණාම 64යි, 64 දෙකෙන් වැඩි වුණාම 128යි. එතන කියවුවොත් 128යි. මේ විදිහට ගන්නත් අපිට පුළුවන්. එතකොට සංඛ්‍යා රටාව මේ ජ්‍යාමිතික හැඩතලයක් ASCII දෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ සංඛ්‍යා රටා දෙකම සාමාන්‍යයෙන් අපි දැනගත්ත පොදු අන්තරය පොදු අනුපාතයයි කියන එක. දැන් මේ දෙකටම පොදු එකක් දෙන්න පුළුවන් මේ විදිහට. මේක දක්ම කරනවා මේ විදිහට. දැන් මෙහෙම සංඛ්‍යා රටාවක් දුන්නොත් මම සංඛ්‍යා රටාවක් දෙනවා. මෙතන එන ඉලක්කම් දෙක අහන්න. දැන් බලන්න මේක ටිකක් අමාරු සංඛ්‍යා රටාවක් නේ. අමාරුයි වගේ දැනෙනවා නේ. බලන්න 2 1 4 2 6 8 6 4 8 8. දැන් මේක අමාරු. දැන් මේක ඇත්තටම දීලා තියෙන්නේ මේ පොදු අන්තරය කියන එකමයි පොදු අනුපාතය කියන එකමයි දෙකම සම්බන්ධ කරලා තමයි දෙලා තියෙන්නේ. මම මේක පොඩ්ඩක් වෙන ක්‍රමයකට දෙන්න මෙච්චර අමාරු දෙන්නේ නැති මෙහෙම දෙන්නම් බලන්න. ඔන්න කොටු කරනවා. බලන්න. දැන් මේ කොටු කරපු ටික බලන්න මොකද වෙලා තියෙන්නේ? දෙකක් එකතු වෙලා ගිහිල්ලා තියෙනවා නේද? කොටු කරපු. දෙකට දෙකක් එකතු නම් 4යි, 4කට දෙකක් එකතු නම් 6යි, 6ට දෙකක් එකතු නම් 8යි. එතකොට මේක අපිට පොදු අන්තරයෙන් ඇවිල්ලා තියෙනවා. මේ කොටු කරපු නැති ටික පොදු අනුපාතයෙන් ඉන්නවා. බලන්න. එක්වරක් එක, දෙකවරක් දෙක, දෙකයි දෙවරක් දෙක, හතර හතරවරක් දෙක, අටයි. දෙකෙන් වැඩි වෙනවා. දෙකෙන් වැඩි වෙනවා. එහෙනම් මෙතෙන්ද 8 ආවා. එහෙනම් මෙතෙන් දෙන්නේ කීයද? දෙකක් එකතු වෙනවා 10යි. මෙතනින් මෙතෙන් දෙන්නේ දෙකෙන් වැඩි වෙනවා 16. නේද? එන්න උත්තර දෙක. ඔන්න ඔය විදිහට අපිට සංඛ්‍යා රටා සරලව හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේක මම කෙටියෙන් කරේ 4 සහ 30 කියන පාඩම් දෙකම පැයක් සමාරක් විතර උගන්වන්න ඕන පාඩමක්. මම කෙටියෙන් මේ විදිහට ඔයගොල්ලන්ට තේරුම් ගන්න උත්සාහ කරේ. හොඳයි මේ පාඩම තේරෙනවා නම් මම ඊළඟට දාන පාඩමත් ඔයගොල්ලන්ට ඉක්මනට ඔයගොල්ලන්ගේ ෆෝන් එකෙන් බලන්න මේ පාඩම හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. එතකොට ඔයාලට ඊළඟ පාඩම ඉක්මනින් බලන්න පුළුවන්. එහෙනම් දීපති සියලු දෙනාටම සුබ අනාගතයක්.